समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्षदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स भगवाति वचनं सेट्ठं भगवाति पदमुत्तमं गरुगारवयुक्तो सो भगवातेन बुच्यति। मातृकावट गत्ते भगवाति वचनं सेट्ठं भगवा කියන වචනය ශ්‍රේෂ්ඨ වචනය. භගවාති පදමුත්තමං භගවා කියන පදය උතුම් පදයක්. ගරුගාරව යුත්තෝසෝ ගෞරවනීයත්වයට වන්දනීයත්වයට පූජනීයත්වයට යම් කෙනෙක් පත්වන්නේ නම් ඔහුට භගවා තේන මුච්චති භගවා කියලා පාවිච්චි කිරීම මුචිතයි සුදුසුයි ගැලපෙන කාටද පින්වත්නි මේ භගවා බුදුරජාණන් වහන්සේ බුද්ධ වංශ පාළියේහි කුද්දක නිකායේ බුද්ධ වංශ පාළියේහි සඳහන් වෙනවා භගවා කියන ගුණය කොටස් 32කට බෙදලා විසුද්ධි මාර්ගයේ ලියපු බුද්ධඝෝෂ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොටස් 6කට බෙදලා දීර්ඝ විස්තරයක් කරනවා. මම කොටස් 6 පිළිබඳව කාල වේලාවේ හැටියට කෙටි අනුශාසනාවක් සිදු කරන්නට බලාපොරොත්තු. ඒ කොටස් 6 තමයි ऐश्वर्य भाग्य यश भाग्य श्री भाग्य धर्म भाग्य काम भाग्य प्रयत्न भाग भाग्य කියලා කිව්වේ භාග්‍යවන්තයි පුණ්‍යවන්තයි ගුණවන්තයි සීලවන්තයි ඥානවන්තයි ඔය විවිධ අර්ථ තියෙනවා. ऐश्वर्य भाग ऐश्वर्य කියලා කිව්වේ එක පැත්තකින් යස යසුරු සම්පත් තවත් පැත්තකින් භවභෝග සම්පත් තවත් පැත්තකින් පරිවාර සම්පත් මේ ऐश्वर्य भाग्य නැවත බෙදනවා කොටස් 7කට. එර්ධීශ්වර සමාධි සමාපත්තීශ්වර චිත්තේශ්වර ධර්මේශ්වර ලෝකේශ්වර සංඝේශ්වර ගණේශ්වර ईश्वर කියන්නේ අධිපති
විහාරාදීශ්වර විහාරස්ථානයට අධිපති. ලංකාදීශ්වර ලංකාවට අධිපති. ඊශ්වර කියන්නේ ආධිපතිත්වය, අධිපති භාවය. බුදුහාමුදුරුවෝ ආධිපතිත්වයේ දැරුවේ මොනවට? එර්ධීශ්වර. එර්ධි ප්‍රාතිහාර්ය පෑමේ ඊශ්වර භාවය. එර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් බුදු, පසේ බුදු, මහරහත් උතුමනට, ලෞකික ධ්‍යාන උපදවගත් භික්ෂූන් වහන්සේලාට, ලෞකික ධ්‍යාන උපදවගත් ඍෂිවරුන්ට එර්ධි ප්‍රාතිහාර්ය පාන්ට පුළුවන්. හැබැයි බුදු කෙනෙකුට පමණක් සීමා වුණු ප්‍රාතිහාර්ය කොටසක් තියෙනවා. ඒවට කියනවා යමා මහ පෙළහර කියලා. යම කියන වචනේ තේරුම දෙක. මොකක්ද දෙක එතකොට? තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි එක් ක්‍රෝම ධාතුවකින් ගිනි කඳක්, තවත් රෝම ධාතුවකින් ජල කඳක්, මේ විදිහට මුළු සර්වාංගයෙන් ගිනි කඳක් ජල කඳක් එකවර මවාපාමින් පෙන්වන ප්‍රාතිහාර්යයට තමයි යමා මහ පෙළහර කියලා. බුදුහාමුදුරුවෝ බුදු වුණේ අවුරුදු කීයේදීද? මෙන්න બોලේ පච කියනවා. 45 දී 35 පිරිනුවන් පෑවේ 80 දී 35යි 80යි අතර කීයක්ද එතකොට වයස? කොච්චර කාලයක් වැඩ හිටියද? අවුරුදු 80ක් වැඩ හිටියා. බුද්ධ කෘත්‍ය අවුරුදු කීයද? 45යි. මේ අවුරුදු 45ටම බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑවේ 3 වතාවක්. ඒ බුදු වෙලත් අවුරුදු 7ක් ඇතුළතදී විතරයි. ඊට පස්සේ යමා මහ පෙළහර පෑවේ නැහැ. මොකක්ද අවස්ථා 3? පළවෙනි අවස්ථාව බුදු වෙලා 8 වෙනි දවසේ. ඇයි? දෙවියන්ගේ සැකය දුරු කරා. දෙවෙනි අවස්ථාව නෑයන්ගේ තිබිච්ච මාන්නේ නැති කරා. කුල මාන්නේ තිබුණා. ඒක නැති කරා. තුන්වෙනි අවස්ථාව තීර්ථකයන්ගේ තිබිච්ච ලබ්ධි මාන්නේ නැති කරා. ඊට පස්සේ යමාමා පෙළහර පෑවේ නැහැ. ඇයි මේකට හේතුව? මේ ප්‍රාතිහාර්ය විෂය කොටස් 3කට බෙදුවා අපි. එද්දි ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය, දේශනා ප්‍රාතිහාර්ය කියලා. මේ එද්දි ප්‍රාතිහාර්ය විෂය කොටස් 3කට බෙදුවා. එද්දි ප්‍රාතිහාර්ය, ආදේශන ප්‍රාතිහාර්ය සහ දේශනා ප්‍රාතිහාර්ය. එද්දි ප්‍රාතිහාර්ය කියලා කිව්වහම ඒකේ කොටස් තියෙනවා. අනිමා. අනිමා කියලා කිව්වේ ඇහැට පේන නොපෙනෙන තරමට කුඩා වෙන්න පුළුවන්. මහිමා කිව්වේ කියන්න බැරි තරමට විශාල වෙන්න පුළුවන්.
පත්ති හිතූ ක්ෂණයකින් හිතපු ගමන් ඕනම තැනකට යන්න. පාකම්ම ඈත තියෙන දෙයක් තමන්ගේ ළඟට ගන්න පුළුවන්. කාමාව සායිතා ඕනෑම කෙනෙක් තමන්ගේ පැත්තට අවධානය යොමු කරගෙන ඒ කටයුත්ත නිම වෙනතුරු තියාගෙන ඉන්න පුළුවන්. ඒක බුදු කෙනෙකුටත් පුළුවන්, පසේ බුදු කෙනෙකුටත් පුළුවන්, මහරහතන් වහන්සේ කෙනෙකුටත් පුළුවන්, ලෞකික ධ්‍යාන උපදවගත් භික්ෂූන් වහන්සේ කෙනෙකුටත් පුළුවන්, ඍෂිවරුන්ටත් පුළුවන්. ඉන් මෙහා කාටවත් ඒව බෑ. හැබැයි ලෞකික ධ්‍යාන උපදවගත් අයගේ ධ්‍යාන පිරිහෙනවා යම් යම් අකටයුතුකම් වලදී. දුස්සීල භාවයට පත් වෙනකොට ඒවා කඩා වැටෙනවා. සා බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන් වහන්සේලාට අකපයි කියලා ප්‍රතික්ෂේප කරනවා. තවත් හේතුවක් තමයි ආදේශන ප්‍රාතිහාර්ය. ඉන්දියාවේ තියෙනවා ශිල්පයක් මණිකා කියලා. මේ මණිකා කියන ශිල්පයේ ප්‍රගුණ කරගත්ත ඕනම කෙනෙකුට ඕනෑම කෙනෙකුගේ මූණ දිහා බලාගෙන ඉඳලා එයාගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු කියනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒකත් ප්‍රතික්ෂේප කළා. අදත් මේ මණිකා කියන ශිල්පය ඉන්දියාවේ තියෙනවා. එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ අගය කළේ දේශනා ප්‍රාතිහාර්ය. දැන් මට මෙච්චර සේනාවක් හිටියානම් ඉන්නවනම් බුදුහාමුදුරුවන්ට කවුද හිටි? දෙවිවරු, බ්‍රහ්මයෝ, නාග, යක්ක, ගාන්ධර්ව, මිනිස්සු සියලු දෙනා හිටියා. මට මේ ටික දෙනා නේද? කොච්චර ඉඳද්ද බුදුහාමුදුරුවෝ වඩිනකොට. දේශනා ප්‍රාතිහාර්ය අවුරුදු 45ක් බුදුහාමුදුරුවෝ කළේ. වෙන ප්‍රාතිහාර්යයක් බුදුහාමුදුරුවන්ට තිබුණේ නැහැ. වෙන ප්‍රාතිහාර්ය කරපු අවස්ථාවන් තියෙනවා. ඇයි? බුදුහාමුදුරුවෝ ලෝක ප්‍රජාවට ධර්මයේ දේශනා. එර්දි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ ප්‍රාතිහාර්ය කියලා කියන්නේ මේ එර්දි ප්‍රාතිහාර්ය පෑමේ ඊශ්වර භාවය අන් වෙන කෙනෙකුට වැඩිය ඊටාම ඉහළින්, කියන්න බැරි ඉහළින් බුදුහාමුදුරුවන්ට තිබුණා. ඊළඟට පින්වතුනි එර්දි ප්‍රාතිහාර්ය ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පින්වතුනි චිත්තේශ්වර, එර්දීශ්වර, චිත්තේශ්වර. චිත්තේශ්වර කියන්නේ හිතට අධිපති. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මතා අතරත එක් ධර්මතාවයක් තමයි පින්වත්නි අෂ්ටලෝක ධර්ම. මොනවද අෂ්ටලෝක ධර්ම? ලාභ, අලාභ, යස, අයස, ප්‍රශංසා, නින්දා, සැප, දුක්. කොබලන්න අටටම කැමති අය? කැමති? මේ අටෙන් අපි කීයකටද කැමති? කොබලන්න අටටම කැමති අය කවුරුත් නැහැනේ නේ? බණ කිව්වට මා කැමතිත් නෑ අනේ. අපි කැමති නෑ. කොබලන්න මේ අටෙන් අපි කවුරු කැමති හතරකට. ලාභයට කැමති. කොබලන්න පාඩුවට කැමති අය?
කවුරුත් අපි කැමති නැහැ. ඊළඟට අපි කැමති ප්‍රසිද්ධිය. කවුද කැමති ලැබිච්ච ප්‍රසිද්ධිය නැති කරගන්න? කවුරුත් කැමති නැහැ. අපි හැමෝම කැමති අපිට ප්‍රශංසා කරනවා. බුහුමන් දක්වනවා. ගරු කරනවා. කවුද කැමති අපට අගෞරව කරනවට, අවනම්බු කරනවට, නින්දා කරනවට, අපහාස කරනවට? කවුද කැමති? අපි කවුරුත් කැමති නැහැ. අපි හැමෝම කැමති සැප විඳින්න. කවුද කැමති දුක් විඳින්න? බුද්ධ චරිතයේ එහෙම එකක් නෙවෙයි. ඒකයි අසමකි. බුද්ධ චරිතය පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මේ අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිතව ජීවත් විය හැකි ශක්තිය බුදුහාමුදුරුවන්ට තිබුණා. ඒකයි චිත්තේශ්වර කියන්නේ. මම එක උදාහරණයක් කියන්නම්. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ විශාල පිරිසකට ධර්මයේ දේශනා කරමින් ඉන්න අතරත චින්චමාන විකාව බඩේ දරමිටියක් බැඳගෙන අල්ලස් අරගෙන එදත් අල්ලස් ගත්තා. අදත් ගන්න. හෙටත් ගනි. ඒවා නතර වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන ධර්මතා. අල්ලස් අරගෙන ඈට ලැබුණු උපදෙස් මත ඈ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. දරමිටියක් බඩේ බැඳගෙන ගරමණියක් හැටියට බෙනී සිටමින් මේ විශාල සේනාව මැද්දට ඇවිදින් මං හිතන්නේ සිහියෙන් එන්න ඇති කියලා. සිහිය විකල් වෙන දේවල් පාවිච්චි කරලා තමයි එන්න ඇත්තේ. මේ තැනැත්තිය බුදුහාමුදුරු ඉදිරියට ඇවිදින් කියනවා, අර ධම්සභා මණ්ඩපේ විශාල පිරිසක් මැද්දට ඇවිදින් කියනවා, මම මේ ලොකු බඩගෙඩියක් උස්සගෙන ආවේ මොකටද කියලා කවුරුත් දන්නේ නැතුව ඇති. දන්නේ නැහනේ. ඔය ඇත්තන්ට මේ බණ කියන හොඳ නරක කියා දෙන ශ්‍රමණ බවත් ගෞතමයින්ට දාව මගේ කුස තුල දරුවෙක් පිළිසිඳගෙන. මට කාත් කවුරුවත් නැහැ. මං අසරණයි. පිළිසරණක් පිහිටක් පතාගෙනයි මං ආවේ. කාටද මේ කියන්නේ? අර බණහන්ට ආපු පිරිසට. කවුද කිව්වේ? චින්චමාන. එතනදී බණහන්ට ආපු අය හිතනවා, කතාවක් නෑ, හිතනවා, හිතින් හිතනවා. පේනවනේ දෙයියනේ අපිට බණ කියනවා. මෙන්න හොරෙන් කරන හොර වැඩ. හිතනවා. හිතීමම බරපතල පාපයක්. එතනදී බුදුරජාණන් වහන්සේ චින්චමානවිකාවට කියනවා, නැගණියනි ඔබ කියන ඔය කාරණය ඇත්තක්ද එසේත් නැත්තම් බොරුවක්ද අසත්‍යයක්ද කියා දන්නේ ඔබත් මාත් පමණයි. බුද්ධිමතුන්ට උත්තරේ හම්බුණා. මෝඩයන්ට හම්බුනේ නැහැ. මෝඩයෝ සැකින් කල්පනා කරා. මෙන්න මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා මීවෙසක් මවාගෙන ඇවිදින් චින්චමානවිකාව බඩේ බැඳගෙන හිටපු රැහන් පටවල් ටික කැපුවා. දැන් බඩක් නැහැ. දර කෑලි ටික සරබර ගාලා වැටෙන්න පටන් ගත්තානේ. දැන් බඩක් නැහැ. දැන් බඩ නැති වෙනකොට අර බුදුහාමුදුරුවෝ පිළිබඳ සැකයෙන් බලපු අය ඊළඟට මොකද්ද කරන්නේ? පේනව නේද මේ උත්තමේකට මේ කාන්තාව කරපු අපරාධ කියලා දැන් එහෙම හිතන්න පටන් ගන්නවා. ප්‍රතග්ජන ලෝකෙ උම තමයි. බුදුහාමුදුරු කලබල වුණාද? ඒ චරිතයෙන් බලන්න ගන්න පුළුවන් ආදර්ශ බුදුහාමුදුරු කලබල වුණාද? නෑ. කට්වාන කට්ට මුදරං හිව ගබ්බිනියා චින්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ජේ
සාන්තේන සෝම විධිනා ජිතවා මුනින්දෝ තන් තේජසා භවතු තේ ජය මංගලානි. කත්වාන කට්ට මුදරං ඉවගබ්බිනී. වේලිච්ච දර ටිකක් මිටියක් හැටියට බැඳ බඩේ බැඳගෙන ගර්භණියක් හැනියට පෙනී සිටිමින් චින්චාය දුට්ට වචනං ජනකාය මජ්ජ. චින්චමාන විකාව ජනයා මැද්දට ඇවිදින් දුට්ට වචනං ඊතා පහත් නීච වචන වලින් බුදුහාමුදුරුවන්ට නිඳා කළා, අපහාස කළා, අගෞරව කළා. සන්තේන සෝම විදිනා ජිතවාමුනි. සංසුන් මනසින් මේ සියල්ල ජිතවා ජයගත්තා යම්සේද තන් තේජසා භවතු තේ ජය මංගලානි. ඒ තේජානුභව බලයෙන් ඔබලාට ජය මංගල්‍යයක් වේවා. බුදුහාමුදුරුවෝ කලබල වුණාද? නෑ. මේ චිත්තේශ්වර, එර්ධීශ්වර, ඊළඟට සමාධි සමාපත්තීශ්වර කියන්න බැරි සුළු මොහොතකදී බුදුහාමුදුරුවන්ගේ හිත සමාධිගත තත්ත්වයට පත් කර ගන්නට පුළුවන්. ඒ සමාධිගත තත්ත්වයට පත් කරගත්තාම තමයි ඒකට කියනවා මහා කරුණා සමාපatti සුවේ. ලෝක දිහා බලන මං අද කාටද පිහිටක් වෙන්නේ? මගෙන් අද කවුද පිහිටක් ලබන්නේ? ඒ සමාධි සමාපත්තීශ්වර. ඊළඟට ධර්මේශ්වර, ධර්මයට අධිපති. බුදුහාමුදුරු ක්‍රිස්තු පූර්ව 6 වන සියවසෙහි පහළ වෙනකොට මීට අවුරුදු 2560කට පෙර පහළ වෙනකොට ආගම් 62ක් තිබුණා. මේ වෙනකොට 56ක් තියෙනවා. අඩු වෙලා තියෙන්නේ 6යි. ඉන්දියාවේ ආගම් 56ක් මේ වෙනකොට තියෙනවා. ලෝකෙ විසිරුණු ආගම් ප්‍රමාණය 550කට වැඩි. අපි හිතාගෙන ඉන්නේ බුද්ධ ආගමයි, හින්දු ආගමයි, ක්‍රිස්තියානි ආගමයි, මුස්ලිම් ආගමයි විතරයි කියලා නෑ. ආගම් 550කට වැඩි ලෝකෙ තියෙනවා. එතකොට එදා ආගම් 62ක් ඉන්දියාවේ දඹදිව තලයේ තිබුණා. හැබැයි නවලෞතුරා ධර්මයේ දේශනා කළේ බුදුහාමුදුරුවෝ පමණයි. මොකද්ද නවලෞතුරා ධර්මය? සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය සහ නිවන. මේ නවලෞතුරා නවලෝකෝත්තර ධර්මයේ දේශනා කළේ බුදුහාමුදුරුවෝ පමණක් බැවින් උන්වහන්සේට ධර්මේශ්වර කියලා. ඊළඟට සංඝේශ්වර, සංඝයාට අධිපති. සංඝයා බෙදුව කොටස් 3කට. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා, ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා. එදා සම්බුද්ධ ශාසනයේ සෝභාම කළා වූද, වර්තමාන ශාසනයේ සෝභාමත් කරන්නා වූද, අනාගත ශාසනයේ සෝභාමත් කිරීමට පහළවන්නා වූද, යේච සංඝාතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පන්නාචයේ සංඝා අතීත වර්තමාන අනාගත කාලත්‍රේ වාසී ගණනකින් මිම්මකින් මැනලා කියන්න බැරි මහා සංඝ පරම්පරාවට ආධිපතිත්වයේ දරන්නේ බුදුහාමුදුරුවෝ පමණක් බැවින් උන්වහන්සේට සංඝේශ්වර කියලා. ඊළඟට ගණේශ්වර. ගණ කියන වචනේ තේරුම පිරිස කියන එක. ගණ කියන වචනේ තේරුම පිරිස. බුදුදහමට අනුව පිරිස බෙදෙනවා කොටස් 4කට. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ලංකාවේ විතරක් විසිරුණු බෞද්ධයෝ කෝටි 1.5කට ආසන්නව තවම ඉන්නවා. ලංකාවේ විතරක්. ඉන්දියාවේ
කෝටි 20කට වැඩිය ඉන්නේ. බුරුමේ කෝටි 99ක් ඉන්නවා. තායිලන්තෙත් 98ක් ඉන්නවා. 100ට වැඩි ජනගහනය. ඒ වගේ බෞද්ධ රටවල විසුරුණු බෞද්ධයෝ කෝටි 250කට වැඩි. මුළු ලෝකේ ජනගහනය 2012 සැප්තැම්බර් මාසයේ මට මතකයි සංගණනයක් කළා කෝටි 700යි. ඒ 700 වෙනි දරුවා ඉපදුනේ ලංකාවේ එදා. දැන් වැඩි. එතකොට කෝටි 700න් කෝටි 250කට වැඩිය විසුරුණු බෞද්ධයෝ ලෝකයේ පුරා ඉන්නේ. මේ බුදුහාමුදුරුවන්ගේ ගණේශ්වර කියන. මේ නිසා තමයි බුදුහාමුදුරුවන්ට ඓශ්වර්ය භාග. විනාඩි 45ක් ඉවරයි. දැන් තාම එකයි. තා පහක් තියෙන. 45ව 5ක් ඉන්න ඕනේ. වාඩි වෙලා ඉන්න. පුළුවන් නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේට යස භාග. යස කියන්නේ ප්‍රසිද්ධිය. අපි දන්නවා මේ ජන සමාජය ගත්තාම විවිධ දේවල් වලට ප්‍රසිද්ධයි ඉන්නවනේ. නටන්න ප්‍රසිද්ධයි. බලන්න ඔය නටල නැටිලි දැක්කහම බුදුහාමේ රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නකොට බයේ බෑ කොයි පැත්තෙන් පුරුක් ගැලවිල වැටෙයිද කියලා. නටල නැටිලි දැක්කහම නේද? පොඩි ළමයි නටනවා, තරුණ දරුවෝ නටනවා නේ. එතකොට සමහර අය නර්තනයට දක්ෂයි. සමහර අය ගායනයට පුදුම දක්ෂ දරුවෝ ඉන්නවා. හොඳයි. සම්පත්නේ මානව සම්පත්. ඊළඟට ගායනයට දක්ෂ දරුවෝ. වාදනයට දක්ෂ දරුවෝ. කතා කරන්න දක්ෂ දරුවෝ. චිත්‍රාඳින්න දක්ෂ පුළුවන් අය. දක්ෂයෝ ඉන්නවා. මූර්ති ශිල්පයට දක්ෂ අය. විවිධ දේවල් වලට දක්ෂ අය. තවත් ඉන්නවා. මිනි මරන්න දක්ෂයි. හොරකම් කරන්න දක්ෂයි. කෙබර පච ඇද බාන්න දක්ෂයි. විවිධ දේවල් වලට දක්ෂයි. බුදුහාමුදුරුවෝ මොනවටද දක්ෂ? දැන් ඕගොල්ලන්ගෙන් කවුරු හරි ඇහුවොත් අපි කියමුකෝ අන්නේ ලබ්ධිකයෙක් ඇවිල්ලා අහනවා ඕගොල්ලන්ගේ බුදුහාමුදුරුවෝ මොනවටද දක්ෂ? අපේ බුදුහාමුදුරුවෝ මොනවටද දක්ෂ? මං කියපු බණ ටික අහගෙන හිටියනම් උත්තරේ දෙන්න. මොකටද දක්ෂ? සකල ලෝක සත්වයා සසර කතරින් ඈතර කරන්න තමයි බුදුහාමුදුරුවෝ දක්ෂ. අපි කවුරුවත් ඒකට දක්ෂ නැහැ. පොල්ලතු පෙළටත් එකයි, සිටුමාලිගාවටත් එකයි, රජමාලිගාවටත් එකයි. ඒකට කියනවා මහා කරුණාව. අපිට තියෙනවද? කොබලන්න මහා කරුණාව තියන අය? තියෙනවා? නෑ. අපේ කරුණාව විවිධයි. මම මට එක කරුණාව. අම්මා තාත්තට තව කරුණාව. සහෝදර සහෝදරියන්ට තව කරුණාව. බිරිඳට ස්වාමියාට තව කරුණාව. දූ දරුවන්ට තව කරුණාව. අසල්වාසීන්ට තව කරුණාව. ගමේ අයට තව කරුණාව. රටේ අයට තව කරුණාව. තරහකාරයෙක් දැක්කහම ඔය එක කරුණාවක්වත් තියෙනවද බලන්න. එතන තියෙන වෙනත් කරුණාව. ඒ අපේ හැටි. බුදුහාමුදුරුවන්ගේ හිම නෙවෙයි. ක්‍රෝධ සිතින් යුතු දෙව්දත් සහගත් නාලා ගිරිරාජා රාහුල පුතුහා සමසේ සලකා කරුණාසිත පැතිරු දේහ විරාජිත පූජිත මංගල
අමාමෑණියන්ගේ මම නම දිම්මුනි පාද පියුම් යුග සාදු කියා බැතිනේ. මහා කරුණා පොල්ලතු පැලටත් එක, සිටුමාලිගාවටත් එක, රජමාලිගාවටත් එක. නිවන් දකින්ට හේතු සම්පත් තියෙන කෙනෙක් දැක්කොත් ජාති ભેද, ආගම් ભેද, කුල ભેද, පක්ෂ ભેද, දුප්පත් පොහොසත් ભેද, බාල තරුණ මහලු ભેද, උගත් නූගත් ભેද මේ කිසිවක් බුදුහාමුදුරුව බැලුවේ නෑ. බැලුවේ එකම දෙයයි, නිවන් අවබෝධ කරගන්නට හේතු සම්පත් තියෙනවා. ඒ අතර කොච්චරනම් දේශනා තියෙනවා. අපි එකක් ගත්තොත් පටාචාරාව බලමු. හැමදේම අහිමි වෙච්ච කාන්තාවක්. අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, සහෝදරයා නැති වුණා, දරු දෙන්න නැති වුණා, ස්වාමියා නැති වුණා. රජගෙදර සිටුගෙදරක හැදිච්ච සිටු කාන්තාවක්, සැපට හැදුණු කාන්තාවක්. මේ සියල්ල අහිමි වුණා, දරා ගන්නට බෑ. පිස්සු හැදුණා. පිස්සුවෙන් එහෙ මෙහෙ යනෝ. කෙසේ හෝ ඇගේ පින නිසා ජේතවනාරාමෙටයි හැරෙන්නේ. ජේතවනාරාමේ එදා බුදුහාමුදුරුවෝ මහා විශාල පිරිසකට ධර්මයේ දේශනා කරමින් ඉන්නේ. මේ වෙලාවේ පටාචාරාව එනෝ. ඈතේන පටාචාරාව දැක්ක බුදුහාමුදුරුවෝ. එන විදිහ හොඳ නැහැ. හැයි ඇඟේ හරියට ඇඳිවතක් වස්ත්‍රයක්වත් නැහැ. එන විදිහ හොඳ නැහැ. වස්ත්‍රයක්වත් නැහැ. එදා පටාචාරාව ආවේ පිස්සු හැදිලානේ. අපේ අයට එහෙම පිස්සුවක් නැහනේ. නේද? නිසා පටාචාරාව ධම්සභා මණ්ඩපයේ ඇතුළට එනකොට බුදුහාමුදුරුවෝ පටාචාරාවට මොනවද කිව්වේ? නැගණියනි සිහි ඇතිව එන්න. මේ ටික මහ කරුණාවෙන් කිව්වේ. මෙහෙම කියනකොට පටාචාරාවගේ අර විකෘති මනස ප්‍රකෘති මට්ටමට ආවා. ප්‍රකෘති මට්ටමට ආපු පටාචාරාව වටපිට බලන විශාල සේනාවක් මැද්දේ ඉන්නේ. විශාල සේනාවක් මැද්දේ පටාචාරාව ඉන්නේ. මේ වෙලාවේ පටාචාරාවට ලැජ්ජා බය දෙක දැනුණා. විලිබිය දෙක. කුලකාන්තාවකට තියෙන්න ඕන වටිනා සාරධර්ම දෙකක් විලිබිය දෙක. මෑට මේ විලිබිය දෙක ලැජ්ජා බය දෙක තදට දැනුණා. වකුටු වෙලා වාඩි වුණාට පස්සේ එතන හිටපු මිනිස්සු දෙන්නෙක් සලුපටවල් දෙකක්. ඊතර උතුරු සලුව කියලා එකක් පොරෝගෙන යනවනේ. ඉස්සර අපිට මතකයි අපි කුඩා කාලේ සමහර අපේ අම්මලත් ඔය සලුව උතුරු සලුව පොරෝගෙන ගියා. මට මතකයි බනහඬ යනකොට. පොඩි කාලේ. දැන් නම් එහෙම හුඟක් අඩුයි. මේ සලුපටවල් දෙක අර මිනිස්සයාගේ ඇඟට බීසි කරා. පටාචාරාව එකක් ඇඳගෙන එකකින් ඇඟ පොරෝගෙන වසාගෙන බුදුහාමුදුරුවෝ ළඟට ඇවිදින් වැඳගෙන ඇගේ දුක මෙහෙම කියනවා. උබෝ පුත්තා කාල කතා පන්තේ මයිහං පතිමතු මාතා පිතාච භාතාච ඒකචිත කස්මින් ඩයිහරේ. බුදුහාමුදුරුවෝ මගේ දුකේදී දුක් වෙන්න හිටපු, මගේ සැපේදී සතුටු වෙන්න හිටපු, දුක සැප බෙදා හදාගෙන කටයුතු කරපු මගේ ස්වාමියා පන්තේ නාගයෙකුගේ විසදල පහරින් පති මගේ ස්වාමියා මතෝ මරණයටපත් වුණා. නාගයෙකුගේ විසදල පහරින් මගේ ස්වාමියා මරණයටපත් වුණා. සැමියා නැති වෙච්ච දුක තරුණ කාන්තාවක් හැටියට මේ පපුවට හදවතට දරා ගන්න බැරි දුකක් දැනුණා. මම දරු දෙන්න දිහා බලලා ස්වාමියාගේ කටයුතු අවසන් කරලා මට ඇති වෙච්ච මේ මහා විපත පිළිබඳව දැනුම් දෙන්න මගේ අම්මා තාත්තා චිරවතී ගංගාවෙන් එගොඩ ගමක ඉන්නේ. අම්මා බලන්ට යන්න ඕන කියලා
අම්මා තාත්තා බලන්ට යන්න ඕන ගිහිල්ලා මට මේ විච්ච විපත කියන්න ඕන කියලා ගඟ ළඟට ගියා. ගඟේ සැඩ පහර වැඩි. ගඟ දිගට තලා යනවා. දරු දුක තදින් දැනුණු නිසා බුදුහාමුදුරුවනේ මම ලොකු පුතා මෙගොඩ තියලා පුංචි පුතා තුරුළු කරගෙන පීනගෙන ගඟෙන් එගොඩට ගියා. ස්වාමීනි මගේ පුංචි පුතා මෙගොඩ තියලා මම නැවත පීනගෙන ආවා ගඟ මැද්දට එනකොට මහා විපතක් කොහෙදෝ යන ගිජුලිහිනියන් පිරිසක් මගේ මේ පුංචි පුතා ඉන්න තැනට වහලා එක ගිජුලිහිනියෙක් මගේ පුතා දැහැගත්තා. මං අප්පුඩි ගහනවා, කෑ ගහනවා, විලාප දෙනවා, ගඟ මැද ඉන්නවා කියලාවත් මතක නැහැ. මොන විදිහේ උඩර වැටි දැම්මත් මොන විදිහට කෑ ගැහුවත් ලතුනේ දුන්නත් එයින් සහනයක් නැහැ. පොඩි පුතා දැහැගත්තා. මං අප්පුඩි ගහන සද්දෙට, විලාප නගන සද්දෙට එගොඩ හිටපු මගේ පුතා මගේ අම්මා මට කතා කරනව නෙවෙද කියලා ගඟට පැන්නා. ගඟේ සැඩ පහර වැඩි. ලොකු පුතත් ගහගෙන ගියා. උබෝ පුත්තා කාල කතා. උබෝ කිව්වේ දෙකයි. පුත්තා කිව්වේ දරුවෝ. දරුවෝ දෙන්නා නැති වුණා. දරු දෙන්නා නැති වෙච්ච දුක අම්මා කෙනෙකු හැටියට මේ පපුවට තදට දැනුණා බුදුහාමුදුරුවෝ. මම මේ කොහොම ඉවස දරාගෙන මම ගමට ගියා. ගමට ගියේ අම්මට තාත්තට මට වෙච්ච මේ මහ විපත කියලා සැනසීමක් ලබා ගන්න. බුදුහාමුදුරුවනේ එතෙන්ට යනකොට තවත් විපතක්. මාතා පිතාච භාතාච එදා වැහපු මහ වර්ෂාවට සිටුගේ කඩාගෙන වැටිලා ගේ යට වෙලා ගේ කඩාගෙන වැටුණු ගෙට යට වෙලා මගේ අම්මයි තාත්තයි මගේ එකම සහෝදරයා මාතා පිතාච භාතාච. මාතා කිව්වේ අම්මා, පිතා කිව්වේ තාත්තා, භාතා කියලා කිව්වේ සහෝදරයා. තුන් දෙනාම ගෙට යට වෙලා තුන් දෙනාම මැරිලා ඒකචිත කස්මින් දයිහෙරේ එකම චිතකයක තුන් දෙනාගෙම මිනි දැවෙනවා. අම්මා නැති වෙච්ච දුක, තාත්තා නැති වෙච්ච දුක දුවනියක් හැටියට දැනුණා. එකම සහෝදරයා නැති වෙච්ච දුක සහෝදර ප්‍රේමය නිසා සහෝදරියක් හැටියට දැනුණා. මේ සියලු දුක් කන්දරාවන් ආවේ එකම තැනකට. දරා ගන්නට බෑ මගේ බුදුහාමුදුරුවනේ මට පිළිසරණක් වෙන්න. බුදුහාමුදුරුවෝ ඇගේ මනස තේරුම් ගත්තා. දිග බණක් කිව්වේ. එනකොට එනවා මම විතරක් අඬාගෙන යනකොට යනවා නෑදෑසම අඬවාගෙන. බොරුද ඇත්තද? කො බලන්න hina වෙලා ආපු අය කවුරුත් අපි ඔක්කොම අඬාගෙන. අපි අඬාගෙන එනකොට තව පිරිසක් hina වුණා. ඇයි? සතුට. මොකද්ද සතුට? දුවෙක් ලැබුණා, පුතෙක් ලැබුණා කියලා සන්තෝෂෙට hina වෙනවා. අඬාගෙන ආපු මන් නිහඬව යනවා. hina වෙච්ච අයට මොකද වෙන්නේ? අඬනවා. ඇයි අඬන්නේ? දුකටනේ. බොරු නෙවෙයි. එනකොට කිසි දෙයක් අරගෙන ආවිත් නැහැ. යනකොට කිසි දෙයක් අරගෙන යන්නෙත් නැහැ. කොබලන්ඩාගෙන ආපු අය, අරගෙන ආපු අය, ගෙනියන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවයි නෑ. මේ බණ ටික තමයි ඈට කිව්වේ. පින මෝරපු වෙලාව සෝවාන් ඵලයටපත් වුණ ආර්ය ශ්‍රාවිකාවක් වුණා. ගිහිගෙට යන්න බෑ බුදුහාම. එතන සම්බාධක වැඩි. මට මහාන වෙන්න අවසර දෙන්න.
ඈව මෙහෙණ අසපුවකට යොමු කළා. මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්නේ. ඈ මහාන වුණා. භාවනා වැඩුවා. දිනෙන් දින ජීවිතයේ අතහතත්වයේ තේරුම් අරගෙන සකල ක්ලේශයන් ප්‍රහීන කරලා උත්තම මහරහත් කාන්තාවක් බවට පත් වෙලා අමාසුව සලසා ගත්තා. මේ බුදුහාමුදුරුවන්ගේ යසභාග. බුදුහාමුදුරු ප්‍රසිද්ධ වුණේ මනුස්ස ලෝකේ පමණක් නෙවෙයි, තුන් ලෝක ධාතුවේම බුදුහාමුදුරුවන්ගේ ගුණ සුවඳ පැතිරිලා ගියා. යසභාග. ඊළඟට ශ්‍රී භාග, රූප සම්පatti. බලන්න බුදුහාමුදුරුවන්ගේ රූපේ දැක්කහම හිතත් නිවෙනවා, නෙතත් නිවෙනවා, ගතත් නිවෙනවා. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ විතරාගයි, වීත දෝසයි, වීත මෝහයි. අරිය ධම්ම හාමුදුරුවන්ගේ කවිවල ලස්සන කවියක් තමයි නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය, ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය, සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය, භව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. අපේ හිතට ඕනම වේදනාවක් ආවොත් කවුරුවත් ගැන බලන්න එපා, හිතන්න එපා, හොයන්න එපා. බුදුහාමුදුරුවන්ගේ රූපෙ දිහා බලාගෙන පුදුමාකාර මානසික නිවීමක් ඇති වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ විතරාගයි, විත දෝසයි, විත මොහයි. අපේ රූපෙ දිහා බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. මොකෝ වෙන්නේ නැත්තේ? මං දැම්ම පරීක්ෂණයක් කරන්න. ඔය ළඟ ඉන්න කෙනාගේ මූණ දිහා විනාඩියක් ඇහි පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉන්නකො මොකද වෙන්නේ කියලා බලන්න. මොකද වෙන්නේ? දීපිනං ඇද ඇරලා අතේ දිග ඇරලා නේද? ආයි මගේ මූණේ පෙරහැරක් යනවද කියලා. ඇයි එහෙම අහන්නේ? එක්කෝ රාගය ඇයිසිලා, නැත්තම් ද්වේෂය ඇයිසිලා, නැත්තම් මෝහය ඇයිසිලා. අපි අවීත රාගයි, අපි අවීත දෝසයි, අපි අවීත මෝහයි. ඒකයි වෙනස. සමහරු බුදුහාමුදුරුවෝ ළඟට ආවේ බණ අහන්න නෙවෙයි. මොකටද? මොකටද ආවේ? බුදුහාමුදුරුවන්ගේ රූපෙ දිහා බලාගෙන ඉන්න ආවේ. ඒ තරම් නිත නිවෙන, හිත නිවෙන, ගත නිවෙන රූපයක්. ශාන්ත රූපයක්. බලන්න බුද්ධ රූපේ දැක්කහම අපිට පින්වතුනි නිකම්ම අත් දෙක එසවෙනවනේ. නිකම්ම අත් දෙක එසවෙනවා. එදා පඬිත ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා අගමැති පදවිය ලබාගෙන ලංකාවට ඇවිදින් ලංකාවේ සිද්ගත් ස්ථාන කීපයක් තියෙනවා. එකක් තමයි අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න සමාධි බුද්ධ ප්‍රතිමාව. ඒ රූපෙ දිහා බලාගෙන ඉන්නකොට එතුමාගේ ඇස් දෙකෙන් කඳුළු කැට වැටෙන්න පටන් ගත්තා. පුදුම නිර්මාණය. දඹදිවේ ගිය ඇත්තෝ බුද්ධ ගයාවට ගියා නම් ඒ බුද්ධ ගයාවේ වැඩ ඉන්න රූපෙ දැක්කහම බුදුහාමුදුරු දැන් මේ බුද්ධත්වයට පත් වෙලා වගේ ජීවමාන ගතියක් ඒ රූපෙ තුල තියෙනවා. කුසිනාරා නුවර පිරිනිවන් මංචකයේ දැක්කහම මේ දැන් මේ මොහොතේ බුදුහාමුදුරු පිරිනිවන් පෑව වගේ නිර්මාණයක්. පුදුමාකාර ලස්සන. මේවා නොදකපු ඇස් මොකටද? ගිහින් බලන්න. අඬන්නේ නැති කෙනෙක් නෑ එතනට ගියා. ඉබේ ඇස් දෙකේ කඳුළු කැට පිරෙන්න පටන් ගන්නවා. පුදුම රූපයක් ඒ රූපේ. එනිසා පින්වතුනි මේ ශ්‍රී භාග්‍ය
එතකොට පින්වතුනි බලන්න එදා මගේ බුදුහාමුදුරුවෝ 20000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන එදා කිඹුල්වත් නුවරට වඩින වෙලාවේ යසෝදරා දේවිය බිම්බා දේවිය රාහුල කුමාරයා ළඟ තියාගෙන උඩුමහන් තලයේ ඉඳගෙන ලස්සන කවි නමයක් කිව්වා. ඒවට කියන නරසීහ ගාථා. ඒකේ අන්තිම කවිය ගච්ඡති නීල පතේ විය චන්දෝ තාරගනා පරිවේටිත රූපෝ ශාවක මජ්ජ ගතෝ සමනින්දෝ ඒසහිතුයිහ පිතා නරසීහෝ. නිල්වන් අහස්තලයෙහි තරු පිරිවරාගත් පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේසේ බලන්න කොච්චර ලස්සන චිත්‍රයක්ද කියලා. නිල්වන් අහස්තලයෙහි තරු පිරිවරාගත් පූර්ණ චන්ද්‍ර මණ්ඩලයේසේ ශාවක මජ්ජගතෝ සමනින්දෝ. ඒ ශ්‍රාවකයන් පිරිවරා ඒ මැද මජ්ජගතෝ මැද වඩින ඒ නර ශ්‍රේෂ්ඨයා ඒ සහිතුයිහ පිතා ඒ ඔබගේ පියතුමා වේ. ගමනේ ලස්සන, මූණේ ලස්සන, කංවල ලස්සන, පුදුමාකාර ලස්සන රූපයක් මගේ බුදුහාමුදුරුවන්ට තිබුණා. ඒ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී භාග්‍යය. දැන් බුදුහාමුදුරුවන්ගෙන් බණහඬ නෙවෙයි සමහරු ආවේ. රූපෙ දිහා බලන්නනේ. ඊළඟට එන්නේ ධර්ම භාග. බුදුහාමුදුරුවන්ගෙන් බණහන්ට ආපු අය අතර විවිධාකාර පුජ්‍යලයෝ ආවා. මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලයෝ ආවා. සම්‍යක් දෘෂ්ටික පුජ්‍යලයෝ ආවා. ඒගොල්ලොන්ට එකම බණයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ ආපු අයට විවිධ බණ දේශනා කළේ නෑ. එකම බණයි. නමුත් ධර්ම දේශනාව අවසන් වෙනකොට කොටසක් සෝවාන් ඵලයටපත්. තවක් කොටසක් සකෘදාගාමි ඵලයටපත්. තවක් කොටසක් අනාගාමි ඵලයටපත්. තවත් කොටසක් අරහත් ඵලයටපත් වෙනවා. මේ තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්ම භාග්‍ය. මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ සරණ යනවා. මුළු ජීවිතේම සරණ යනවා. මේ ධර්ම භාග්‍යෙපින්. සමහර අය බණහලා සෝවාන් ඵලයටපත් වුනහම, සකදාගාමි ඵලයටපත් වුනහම, අනාගාමි ඵලයටපත් වුනහම, රහත් ඵලයටපත් වුනහම ඒ ඇත්තොන්ට සතුට දරා ගන්න බැරිව බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැඳගෙන බුදුහාමුදුරුවෝ ඉදිරියට ඇවිදින් කියනවා අභික්ඛන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම. දැකුම් කලුයි බුදුහාමුදුරුවනේ, මනස්කාන්තයි බුදුහාමුදුරුවනේ ගෝතමයන් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනාව නික්කුච්චිතං වා උක්කුච්චෙය්‍ය. බුදුහාමුදුරුවනේ මේ යටිකුරු කර භාජනයේට මොනවක් කරත් වැටෙන්නේ නැහැ. ඒක උඩුකුරු කරා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. බුදුහාමුදුරුවනේ මේ කට වහලා තිබිච්ච භාජනයේ කට වහලා තිබුණහම ඇතුළට මුකුත් වැටෙන්නේ නැහැ. ඒකට වහුන් ඇරියා වගේ. මූලස්සවාමග්ගං ආචික්කෙය්‍ය. මම්මුලා වෙලා මාර්ගයේ වැරදිලා වැරදි මාර්ගයක යන කෙනෙකුට වඩාත් අර්ථවත් නිවැරදි මඟ හොඳ මඟ පෙන්නලා දුන්නා වගේ. අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය. බුදුහාමුදුරුවනේ මහා ඝන අන්ධකාරයක යන කෙනෙකුට තෙල් දාලා පානක් පත්තු කරලා එලියක් ආලෝකයක් දුන්නා වගේ. චක්කුමන්ති රූපානිය දක්ඛින්තිති. ඇස් දෙකක් නැති කෙනෙකුට ඇස් දෙකක් දුන්නා වගේ. ආජ්ජතග්ගේ අද ඉඳලාම පානු පේතං මගේ ජීවිතයේ තිබෙන තුරා සරණං ගතන්ති. බුදුහාමුදුරුවනේ මං ඔබ වහන්සේ සරණ යනවා. කයේනුත් මම බුදු සරණ යමි. බසිනුත් මම බුදු සරණ යමි. සිතිනුත් මම බුදු සරණ යමි. සම්මා සම්බුදු සරණ යමි. කාටද පින්වතුනි ඔහොම කියලා තියන්නේ බණ ටික ඉවරනට පස්සේ? ඈ දැන් මම අවුරුදු 35ක් මුළුල්ලේ බණ කියනවා. එතකොට රටවල් 44කට බණ කියන්න ගිහින් තියෙනවා. ලංකාවේ
දිස්ත්‍රික්ක 25ටම බණ කියන්න ගියා. පන්සල් වල ගියා. ගෙවල් වල ආයතනවල. අද වෙනකම් දැන් මේ ඕපනායක සිරි විජයාරාමයටත් මං අද මේ ඇවිල්ලා බණ ටික කියනවා. අද වෙනකම් කිසි කෙනෙක් මට නැගිටලා අත් දෙක නලලේ තියාගෙන අභික්කන්තං බොහෝ අතුල සෙය්‍යතාපි බොහෝ අතුල නිකුජ්ජිතං වා උකුච්චෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය ඔහොම කියලා අජ්ජතග්ගේ අද ඉඳලා පානුපේතං දිවි හිමිකොට සරණං ගතන්ති අතුලෝ කියලා කවුරුත් කියයිද? නෑ. කියන්නෙත් නෑ, කියවෙන්නෙත් නෑ, කියලත් නෑ. ඒක බුද්ධ භාග්‍ය. මේක තමයි ධර්ම භාග්‍ය. මතක තියාගන්න. මේ ගුණය ලෝකේ කාටවත් නෑ. කාටද කියලා තියෙන්නේ? එක්කෙනෙක් කියන්න බලන්න. කාටද එහෙම කියන්නේ? කියන්න බෑ. ඒ භාග්‍ය, මේ ධර්ම භාග්‍ය බුදුහාමුදුරුවන්ට විතරයි. පටලව ගන්න එපා. පටලව ගන්න ඒවා බුදුවරු නෑ. ඊළඟට පහළ වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ. එතෙක් බුදුවරු නෑ. පසේ බුදුවරු පහළ වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ පහළ වන කාලේ ඊළඟට මෛත්‍රී බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ බුද්ධ ශූන්‍යයි. බුදුවරු ලෝකේ නෑ. මේ සතියට හමාරට අවුරුද්දට දෙකට තුනට පහට 10ට 100ට 1000ට බුදු වෙන්න බෑ. බුද්ධත්වයේ ලබන්න පාරමී පුරන්නට ඕනේ. ඒක දිග කතාවක්. මේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම භාග්‍ය හිස් සතින් ආවේ නෑ. මොනතරම් පිරිසකට බුදුහාමුදුරුවෝ පිහිට වුණාද? මේ ධර්ම භාග්‍ය. ඊළඟට පින්වතුනි කාම භාග්‍ය. කැමැත්ත. අනුන්ට උදව් උපකාර කිරීමේ ඇති කැමැත්ත. දවසට පැය කීයක් තියෙනවද? දෙයියෝ සාකි. පැය කීයක් තියෙනවද? 26ක්. 24යි. අපි දවසට කීයක් නිදා ගන්නවද? පැය 8ක් සුවපත් වේවා. බුදුහාමි තුනෙන් එකක්. ඉතුරු ටික කණ්ඩ ගියාට පස්සේ වැඩ කරන්න වෙන්නේ නැහැ. එතකොට ඔය බනහනකොට නිදාගන්නේ පිරිත්හනකොට නිදාගන්නේ අතිරේකේව වෙන්නේ. බුදුහාමුදුරුවෝ දවසට පැය කීයක් සතපුණාද? 2යි. බොහොම හරි. ඔය ඇත්තෝ අහලා තියෙනවද? පැය 24න් පැය 22ක් නොකඩවා වැඩ කරලා පැය 2ක් විවේක ගන්න කවුරුවත් ගැන අහලා තියෙනවද ජීවිතේ පුරා? අහලා තියෙනවද? ඒ බුදුහාමුදුරුවෝ විතරයි. බුදු සමිඳුනි ඔබ හා සමවන්නට කිසිවෙක් හෝ කිසිවෙකු නැත මිහි පිට දෙව්ලොව හෝ බඹලොව ඉපදුනාට නොහැකිය බුදු සමිඳුට සමවන්නට. දවසේ පැය 24 බෙදාගත්ත කොටස් 5කට. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසුළුයම් කිස. පෙරබත් කිස උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම්. පසුබත් කිස දවල් 12 ඉඳලා හවස 6 වෙනකම්. පෙරයම් කිස හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකම්. මැදියම් කිස රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකම්. පැසුළුයම් කිස පාන්දර 2 ඉඳලා නැවත උදේ 6 වෙනකම්. මේ පැය 24න් උදේ 6 ඉඳලා රෑ 10 වෙනකම් පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස පැය 16ක් බින් කරගත්තේ මිනිසුන් වූ අපි වෙනුවෙන්මයි. පැය 16ක්. මැදියම් කිස, පැසුළුයම් කිස පැය 8න් පැය 6ක් වෙන් කරගත්ත. ඊතුරු දෙක විවේක ගත්ත ඊළඟ දවසේ වැඩ කරන්න. ඒ අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් දේව, බ්‍රහ්ම, නාග, යක්ඛ, ගාන්ධර්ව මේ අමනුෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් පැය 6ක් වෙන් කරගත්තා. මේ තමයි බුදුහාමුදුරුවන්ගේ කාම භාග්‍ය. කැමැත්ත.
නිවන් දකින්ට හේතු සම්පත් තිබුණු බුදුහාමුදුරුවෝ හංගගත්තේ නැහැ. හංගගත්තේ නැහැ. නත්ති මේ ආනන්ද ගුරු මුට්ටි. ආනන්ද මගේ ළඟ ගුරු මුෂ්ටියක් නැහැ. එහෙම කියපු ලෝකේ එකම ශාස්ත්‍රූ වහන්සේ මගේ බුදුහාමුදුරුවෝ විතරමයි. සමහර අය ළඟ දේව රහස් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ ළඟ කිසිම රහසක් නැහැ. යතහවාදී තතහකාරී යතහවාදී කියන දේ කරනවා කරන දේ කියනවා. කෝ බලන්න කියන දේ කරන දේ කියන අය ඉන්නවයි. මොන පිස්සුද? කියන දේ කරන්නෙත් නෑ, කරන දේ කියන්නෙත් නෑ. අන්තිමට කෙරිලා දෙන්නේ දෙකටම නැති එකක්. ඒ අපේ හැටි. බුද්ධ චරිතය එහෙම නෙවෙයි. යතහවාදී තතහකාරී යතහවාදී කියපු දේම කරනවා, කරන දේම කියනවා. හංගගත්තේ නෑ. එනම් බුදුහාමුදුරුවන්ගේ චරිතේ සුවිශේෂී ලක්ෂණ පහක් මේ තුලින් මා දකිනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. මගේ බුදුහාමුදුරුව හැම පැත්තකින්ම ප්‍රබුද්ධ වුණා. ප්‍රබුද්ධ වූ බුදුහාමුදුරුව අපට ප්‍රබුද්ධ වෙන්න ධර්මයේ දේශනා කළා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. බුදුහාමුදුරුව හැම පැත්තකින්ම දමණය වුණා. දමණය වූ බුදුහාමුදුරුව අපට දමණය වෙන්න ධර්මයේ දේශනා කළා. සන්තෝෂෝ භගවා සමතහය ධම්මං දේසේති. හැම පැත්තකින් බුදුහාමුදුරුව සැනසුණා. සැනසුණු බුදුහාමුදුරුව අපට සැනසෙන්න ධර්මයේ දේශනා කළා. රජ සැපත හැර ගියේ සියලු දුක් නසන්නයි. රජ බිසව හැර ගියේ සියලු දුක් නසන්නයි. බිලිඳු පුතු හැර ගියේ සියලු දුක් නසන්නයි. ඉදා සිට වෙහෙසුනේ හැමගේ දුක් නසන්නයි. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවන් පාන්ට ශක්තිය බලය ලබාගත් බුදුහාමුදුරුවෝ ඒ ශක්තිය බලය ලබා ගන්න මග නිවැරදිව දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. මහා භය ජනක වූ සසර සයුරින් එතර වූ මගේ බුදුහාමුදුරුවෝ එතර වෙන මාර්ගය ධර්මය අපට නිවැරදිව දේශනා කළා. හංගගත්තේ නැහැ. කාම භාග කැමැත්ත, අනුන්ට උදව් උපකාර කිරීමේ ඇති කැමැත්ත. ඊළඟට ප්‍රයත්න භාග්‍ය, උත්සාහය. බුදුහාමුදුරන්ගේ උත්සාහයේ ලක්ෂණ තුනයි. ආරම්භ ධාතු, පටන් ගත්තා. නික්කම ධාතු, කරගෙන ගියා. පරක්කම ධාතු, මොන සම්බාධක පැමිණියත් කමක් නැහැ. මගේ අරමුණ ඉලක්කය ඉටු වෙනතුරු මම මේ ගමන යනවා. පුදු වෙච්ච දවසේම පාන්දර වසවර්ති මාරයා දසබිම්බරක් මාර සේනාව සමග ඇවිදින් බුදුහාමුදුරුවන්ට අභියෝග කළා. මේ পদවිය ඔබට හිමි නෑ, මේ পদවිය හිමි මට කියලා. බුදුහාමුදුරුවන්ට සාක්ෂි දෙන්න කවුරුවත් නෑ. මාර සේනාව මාරයට සාක්ෂි දෙන්න හිටියා. හැබැයි එකක් තිබුණා. ඒ හෘද සාක්ෂිය. ඒ හෘද සාක්ෂිය පින්වතුනි. බුදුරජාණන් වහන්සේ වජ්‍රාසනයේ මත ඉඳගෙන අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ උත්තරීතර পদවිය ලබා ගන්න වෙලාවේ මම මේ পদවිය මට නෑදෑයු දීපු එකක් නෙවෙයි. පරම්පරාවෙන් උරුම වෙච්ච දෙයක් නෙවෙයි. මිල මුදල් වලට ගත්ත දෙයක් නෙවෙයි. ඡන්දකින් කැමැත්තකින් ආපු পদවියක් නෙවෙයි. මේ උත්තරීතර পদවිය පුරන්න මා පාරමිතා ධර්ම 10ක් පූර්ණණය කළා. දානං සීලං ච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිඨානම් මෙත්තුපෙක්ඛාතිමා දස. දානය, පරිත්‍යාගය, සීලය, සංවර භාවය, නෙක්ඛම්ම අත්හැරීම, පඤ්ඤා ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කර ගැනීම, විරියං වීරිය යම් අරමුණක් ඉලක්කයක් කරා යෑමේ ඇති ඕනකම, කාන්ති ඉවසීම, සත්‍ය හිතට එකඟව අවංකව කටයුතු කිරීම, අදිෂ්ඨානය යම් අරමුණක් ඉලක්කයක් කරා යෑමේ ඇති දෘಢතර ඕනකම, මෙත්තා මෛත්‍රිය, උපේක්ෂා මධ්‍යස්ථ ස්වභාවය.
මේ උත්තරීතර සාර ධර්ම 10 එක පාරමිතාවක් තුන් ආකාරයේ බැගින් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී මේ විදිහට 30 ආකාරයකට පූර්ණේ කරලයි මේ උත්තරීතර පදවිය මා ලබා ගත්තේ. මගේ දාන පාරමිතාව මහාශ්චර්යයි. ඇස් කලබල දන් දුන්නා, හිස කලබල දන් දුන්නා, ශරීරයේ දන් දුන්නා, ලේ දුන්නා, මස් දුන්නා, මුළු ශරීරයේමත් දන් දුන්නා, මහා රාජ්‍ය දන් දුන්නා, අමුදරුවන් දන් දුන්නා. නොදුන් දෙයක් නැහැ. ගැත්ත කවුරුවත් හැබැයි මෙතන එක්කෙනෙක්වත් නැහැ. මගේ ඇස් දෙක ගලවලා දන් දෙන වෙලාවේ, හිස ගලවලා දන් දෙන වෙලාවේ, මස්ලේ දන් දෙන වෙලාවේ, ශරීරයේ දන් දෙන වෙලාවේ මේ සියලු රුධිරය, ලේ ධාතුව මෙන්න මේ මහ පොළවට වැටුණා. සත්තයි, සත්තයි. මේ සත්‍ය නම් මේ උත්තරීතර පදවිය හිමි කාටද කියලා සාක්ෂි දරන්නේ මෙන්න මේ ඝන මහ බොල් පොළව කියලා දකුණු ශ්‍රී හස්තයෙන් මගේ බුදුහාමුදුරුව මහ පොළව අත ගෑවා. යන්තම් අත ගෑවා. ගුණයට මේ ඝන මහ බොල් පොළව කොච්චර අවනත වුණාද කිව්වොත් හෙල්ලුම් කණ්ඩ පටන් ගත්තා, දෙදරුම් කණ්ඩ පටන් ගත්තා, කම්පා වෙන්න පටන් ගත්තා. හෙල්ලුම් කනකොට, දෙදරුම් කනකොට, කම්පා වෙනකොට වසවර්ති මාර දිව්‍ය පුත්‍ර මාරයා ගිරිමේකල පියන ඇතු පිටින් බිමට වැටුණා. බිමට වැටෙනකොට, නායකයා වැටෙනකොට ගෝල බාලයෝ ටික හිස් ලූ අත දුවන්න පටන් ගත්තා. මෙන්න මේ වෙලාවේ පොළොව මහී කාන්තාව පුන් කලසක් හිස මත තබාගෙන ඇවිදින් මේ උත්තරීතර පදවිය හිමි සිද්ධාර්ථ මහසතාණන් වහන්සේට කියලා එක සාක්ෂියක් දුන්නා. හෘද සාක්ෂිය. වසවර්ති මාරයා නතර වුණාද? ත්‍රිපිටකයේ කියාගෙන යනකොට මගේ බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45 මුළුල්ලේ වසවර්ති දිව්‍ය පුත්‍ර මාරයාගෙන් විතරක් 30 දෙවතාවක් විවිධ ගැහැට පින්දා. විවිධ පීඩා වින්දා. 30 දෙවතාවක් වසවර්ති දිව්‍ය පුත්‍ර මාරයාගෙන්. ගමන නතර වුණාද? නෑ. චින්චමානවිකාව එව්වා. ගමන නතර වුණාද? නෑ. සුන්දරී පරිබ්‍රාජිකාව මරලා මගේ බුදුහාමුදුරුව වැඩ ඉන්න ගන්ධ කුටියේ පිටිපස්සේ මල් වලේ හැංගුවා. තීර්ථකෝ මිනි එළියට අරගෙන ලෑල්ලක් උඩ තියලා බීතියක් ගානේ ගෙනිච්චා. දානෙවත් නැහැ. ගමන නතර වුණාද? නෑ පින්වතුනි. එදා ඒ රටවැසියාගේ සාක්ෂි අහලා බුදුහාමුදුරුව අධිකරණයට කොසල් රජතුමා කැඳෙව්වා. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ මහරජතුමා බුදුහාමුදුරුව අධිකරණයට කැඳ වූ අකුසල කර්මයෙන් මැරෙන්නේ මහමග කියලා. කොසල් රජතුමා මැරුණේ කොහෙද? අම්බලමක. රජසැපවින්ද කොසල් මහරජතුමා මැරුණේ අම්බලමක. ඒ අර බුදුහාමුදුරුව අධිකරණයට කැඳ වූ අපරාධය නිසා. ගමන නතර වුණාද? නෑ පින්වතුනි. වේරංජානුවර වස්වසන්ට වැඩියා. 3 මාසෙම වැළඳුවේ අශ්වයන්ට කන්න තිබිච්ච යබ කියන ධාන්‍ය වර්ගය ගමන නතර වුණාද? නෑ පින්වතුනි. ගමන නතර වුණේ නෑ. දේවදත්ත හාමුදුරුවෝ ශාසනය දෙකඩ කළා. ගමන නතර වුණාද? නතර වුණේ නෑ. විෂපවපු ඊතල වලින් මගේ බුදුහාමුදුරුවෝ විදලා මරන්න දුනුවා යන්නෙව්වා. ගමන නතර වුණාද? නෑ පින්වතුනි. ගමන නතර වුණේ නෑ. බුදුහාමුදුරුවෝ දවල් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩින මගට ගිරිමේකල කියන නාලාගිරි කියන ඇතාව රාකල ගෙඩි 16ක් පොවලා කුලප්පු කරලා මහ මගට එව්වා. ගමන නතර වුණාද? නෑ පින්වතුනි. ගමන නතර වුණේ නෑ. දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ පාමුල සක්මන් භාවනාවේ වැඩ ඉන්න වෙලාවේ මහා කළු ගලක් අතෑරියා බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ විනාශ කරන්න. ගමන නතර වුණාද? නෑ. ගමන නතර වුණේ නෑ. පිරිනිවන් පාන්ට ඔන්න මෙන්න තියෙද්දි මගේ බුදුහාමුදුරුව පරිනිබ්බාන සූත්‍රයේ කියවලා බලනකොට ඇස්වලට කඳුළු වෙන්නේ නැති සූත්‍රයක්. පුදුමාකාර දුකක් දැනෙනවා ඒ සූත්‍රය කියවනකොට. පිරිනිවන් පාන්ට ඔන්න මෙන්න තියෙද්දි බුදුරජාණන් වහන්සේ පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහය බෝ ගමිස්සාමි
කතං වෝ සරණ මත්තනෝ පරිපක්කෝ වයෝ මයිහං මන් දැන් හොඳටම වයසට ගිහිල්ලා පරිත්තම් මම ජීවිතං මම තව ටික වෙලාවක් ජීවත් වෙනවා පහය වෝ ගමිස්සාමි මම ඔබ සියලු දෙනා මත්තර දා යනවා කතං වෝ සරණ මත්තනෝ මගෙන් ඉටු විය යුතු සියලු යුතුයකම් කොටස මා ඔබ වෙනුවෙන් ඉටු කළා හන්දදානි භික්ඛවේ වූආමන්තයාමි වය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදේත මහණෙනි මා ඔබලා අවසාන වශයෙන් ආමන්ත්‍රණය කරනවා ඇතිවන සියල්ල නැතිවන සුළුයි අප්‍රමාදීව කටයුතු කරන්න මේ බුදුහාමුදුරුවන්ගේ ප්‍රයත්න භාග්‍යය එනිසා පින්වතුනි බුද්ධ චරිතය කියවනකොට බුදුහාමුදුරුවන්ගේ චරිතය කෙබඳු චරිතයක්ද කියලා අපිට වටහා ගන්න පුළුවන්. මම පැයකුත් විනාඩි 25ක් මේ ඇත්තන්ට ධර්මයේ දේශනා කළා. මා කොළඹ යන්න ඕනේ. නැත්තම් තව පැය භාගයක්වත් කියලා යන්නේ මං. ඒ නිසා මේ බුදු ගුණ අපේ ජීවිතේට එකතු කර ගන්න ඕනේ. කවුරු හෝ කෙනෙක් ගෞරවයෙන් උදේ දවල් හවස මේ වේල් තුනෙන් එක වේලක් බුදුහාමුදුරුව වෙනියෙන් මලක් පහනක් පූජා කරලා මට මගේ බුදුහාමුදුරුවන්ගේ පිහිටයි මට ධර්ම රත්නේ පිහිටයි මට සංඝ රත්නේ පිහිටයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං කියලා වැඳලා පිටත් වෙන්න වරදින්නේ අත්දැකීමෙන් කියන්නේ. එනිසා පින්වතුනි මේ උතුම් ගුණ අපේ ජීවිතයට එකතු කරගෙන කවුරු හෝ කෙනෙක් කටයුතු කරන්නේ නම් බුද්ධං සරණං ගච්ඡාමි. හැම දිනාට බුදු සරණින් යහපතක් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා.